තෙරුවන් සරණයි. බෞද්ධ උපදේශනි බෞද්ධ මනෝවිද්‍යාවේ YouTube නාලිකාව හරහා අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ දෙවන පිරිවිල කතාව. එහෙමත් නැත්නම් ආනුපුබ්බී දේශනා ක්‍රමයේ දෙවන දිගහැරුම. අපි ඒ ආනුපුබ්බී දේශනා ක්‍රමයේ යටතේ කරුණාකාරණා කිහිපයක් සාකච්ඡා කළා. ඒ අනුව අද මාතෘකාව තමයි ඉන්ද්‍රිය සංවරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ අනුපිළිවෙල කතාව ඇතුලේ අපිට දේශනා කළේ මොකක්ද? ඒ ඉන්ද්‍රිය සංවරය එහෙමත් නැත්නම් අපි මේ දිනදා සියලු තොරතුරු හුවමාරු කරගන්න අපේ කායික පැවැත්ම අපේ මනසටත් කයටත් කොහොමද බලපාන්නේ? එය සමාජ ආර්ථික සමාජීය දේශපාලනික වටපිටාවට කොහොමද බලපාන්නේ? ඒක පුද්ගලයෙක් හැටියට ගත්තාම මට කොහොමද බලපාන්නේ? අපි ඒ ගැන සාකච්ඡා කරමු බුදුදහමේ සූත්‍රානුසාරයෙන්. හොඳයි. අපි සාකච්ඡාව මේ විදිහට ආරම්භ කරමු. ආනුපුබ්බී දේශනා ක්‍රමය හා පුද්ගල මානසික සුවය. එතකොට අපි ඒකේ දෙවනි අධීරයේ අද ඉන්නේ. අපි කතා කරන්නේ ඉන්ද්‍රියේසු ගුත්වද්වාරෝ හෝති. ඉන්ද්‍රයන් වසා ගැනීම. එහෙමත් නැත්නම් වසාගත් ඉඳුරන් සහිත වීම. අපේ බාධක මැඩල කණ්ඩ එහෙම නැත්නම් ආපදාවන්ගෙන් අවම තත්ත්වයකටපත් වෙන්න. හරියටම කියනවා නම් කොරෝනා රෝගයෙන් ආරක්ෂා වෙන්න මුහුණකට ආවරණය කරගන්නවා වගේ මෙන්න මේ බාධාවලට අපිව යොමු කරන ඉන්ද්‍රියයන් සංවර කරගන්න එතුලින් අපිට බාහිරින් එන ආපදා රෝගාබාධ වලින් බේරෙන්න පුළුවන්. අන්න ඒ වගේ මේ ඉඳුරන් නිවැරදිව සංවර කර ගැනීම අපේ කායික මානසික නිරෝගී භාවය උදෙසා උපකාර වෙනවා. එසේ උපකාර නොවන විදිහට අපේ ඉන්ද්‍රියට අවශ්‍ය විදිහට අපි කටයුතු කරන්නට ගිය විට නොඇසූ ඉඳුරන් ඇති බව තුළින් අපිට වෙන ආපදා මෙන්න මේ සූත්‍ර විග්‍රහයන් අනුසාරයෙන් අද ඔබට ඉතා සරලව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. අපි යම් සූත්‍ර දේශනාවේ කොහොමද මේ ඉන්ද්‍රිය සංවරය කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ කියලා බලන්න. එතකොට මෙහිදී පැහැදිලි කරන්නේ පාලි පාඨයේ මම ඔබට ශ්‍රවණ මාත්‍රයත් ඊටාම ආනිසංසදායක වන නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඒ විදිහටම පැහැදිලි කරන්නම්. ඒහිත්වං බික්ඛු ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝහි චක්කුණා රූපං දිස්වා මා නිමිත්තක් ගාහි හෝහි මානු ව්‍යංජනක් ගාහි යත්වාදි කරණමේනං චක්කු ඉන්ද්‍රියං අසංගුතං විහරන්තං අවිජ්ජා දෝමනසා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවියුං තස්ස සංවරාය පටිපජ්ජාහි රක්කාහි චක්කු ඉන්ද්‍රියං චක්කු ඉන්ද්‍රියේ සංවරං ආපජ්ජහි. එතනින් එහාට තියෙන සමස්ත කාරණා පෙර පරිදි කියලා සෝතේන සද්දං සුත්වා ආදී වශයෙන් පෙර පරිදි මේ සෝතේන සද්දං සුත්වා ආදී වශයෙන් අනිත් සියලු ආයතනයන් කෙරෙහි එහෙමත් නැත්නම් ඉඳුරන් කෙරෙහි බුදුරජාණන් වහන්සේ මේ විදිහටම කරුණු ගෙනහැර දක්වනවා. එතකොට අපි මේ එක කාරණයක් පිළිබඳව එහෙමත් නැත්නම් එක ඉන්ද්‍රියක් අරගෙන මේක සරලව වටහා ගන්න උත්සාහ කරමු. ඒකේ පැහැදිලි කිරීම, ඒකේ අර්ථ දැක්වීම අපිට මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. මහණෙනි, එව නුඹ ඉන්ද්‍රියන්හි රක්නාලද දොරටු ඇත්තෙක් වෙව. අපිට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ කියන්නේ අපිට මොනවා හරි ආපදා එනවනේ. ඒ කියන්නේ විවිධාකාරයේ ආපදා එනවා. කායික රෝග එනවා, මානසික ගැටලු එනවා. ඊගාවට එහෙමත් නැත්නම් එතනින් එහාට ගියාට පස්සේ අපි එදිනෙදා උපය ගන්න මේ මිල මුදල හරියට නඩත්තු කරගන්න බැරි වුණාට පස්සේ gedara dori නොඑක් ආකාරයේ බාධක පැමිණෙනවා. ඒ කියන්නේ හරියට ආහාරයක් ගන්න බැරි වෙන එක. තවත් විටක ගත්තාම පරිප්පු හොද්දක් හදාගන්න පොල් ගෙඩියක් නැහැ. මේ වගේ නොඑක් ආපදා එනවා. හැබැයි ඒ ආපදාවන් වලට එහා ගියපු
වෙනත් වියදමක් Tamanට උපයන මුදලට සරිලන වියදමක් වෙන බාහිර තැනකින් හැදිලා. එහෙම නැත්නම් අපි සරලවම කිව්වොත් කාමුක එහෙමත් නැත්නම් කාමාතුර වෙච්ච කෙනෙක්, කාමයෙන් ලෙඩ වෙච්ච කෙනෙක් ඉන්නවා නම් එයා තමන්ගේ ගෙදරට එහා ගිහිල්ලා වෙන ගෙදරකට උදව් කරනවා. තවදුරටත් ගත්තාම මේ අන්සතුදා පැහැරගන්න උත්සාහ කරන කෙනෙක් තමන්ගේ සුවය උදෙසා ඇරෙන්නට වෙන දේවල් උදෙසා වෙන වියදම් කරනවා. ඒ වෙනුවෙන් එප කැප වෙනවා. ඒ තමන්ගේ පිරිස වටපිටාවේ පිරිස නඩත්තු කරගන්න මේ දේවල් වියදම් කරනවා. බොරු කියනවා. ඒ වගේ නොඑක් ආපදාවන් වලින් ඊටාම සියුම් වටහා ගන්න ඕන. නොඑක් ආපදා නිසා මේ උපයන මුදල සරිලන විදිහට gedara දොරට වියදම් කරන්න වෙන්නේ වෙනත් බාහිර දෙයක් වෙනුවෙන් විපැහැදම් කරනවා. ඒ නිසා අපි දකිනවා සමාජයේ සෑහෙන ආපදා වලට ලක් වෙනවා. සෑහෙන ගැටලු වලටපත් වෙනවා. ඒ ගැටලු වලටපත් වෙලා ඒවා පීඩනයක් හැටියට තෙරපිලා මේක යටට ගිහිලා කිඳා බැස්සට පස්සේ ඒක අපේ මේ මනසට වද දෙනවා. මනසට වද දුන්නට පස්සේ එයාට ඒක දරා ගන්න බැරි වෙනවා. දරා ගන්න බැරි වෙන නිසාම කියනවා මට ඔළුවේ කැක්කුමයි, මට බඩේ කැක්කුමයි, මගේ ඇඟේ බිබිලි දානවා, කසන ගතියක් දැනෙනවා, අරහින් මෙහෙට ගෙඩියක් යනවා වගේ, වායු ගෙඩියක් යනවා වගේ, වාතයක් යනවා වගේ, ඇම්මක් යනවා වගේ මේ කාර්යයේ නොඑක ආකාරයේ දේවල් පුද්ගලයා විසින් කායික පරීක්ෂණ කොච්චර කළත් එහෙම අසනීපයක් නැහැ. හැබැයි එයාට ඒක නිතර දැනෙනවා. ඇයි එහෙම වෙන්නේ? එහෙම නැත්තම් නිින්ද යන්නේ නැහැ. සමහර අය කියනවා අපිටම ඇවිල්ලා කියනවා අපේ හාමුදුරනේ කොච්චර නිදා ගන්න උත්සාහ කරත් නිින්ද යන්නේ නැහැ. අඩුම වශයෙන් රෑ 3:00 2:00 ඔය වගේ කාලයක් යනකල්වත් නිින්ද යන්නේ නැහැ. ඒ හැම වෙලාවකම එක්ක දුරකථනයක් ඔබ ඉන්න ඕන. එහෙම නැත්තම් සින්දුවක් අහන්න ඕන, කකුල් හොල්ලෝල්ල ඉන්න ඕන. මේ වගේ නොඑක ආපදා. එනිසා මේ ඉන්ද්‍රියන් නිවැරදි ආකාරයෙන් සංවර නොකර ගැනීම අපිට අපේ තියෙන මානසික සතුටත් කායික සතුටත් නැති වෙලා යන්න හේතුවක්. එනිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි හරියටම මේ ඉන්ද්‍රිය සංවරය කරගත්තේ නැත්නම් අපිට අපේ මේ ආර්ය මාර්ගය තුල ගමන් කරන්න බැරි වෙනවා. ආර්ය ප්‍රතිපදාව තුල ගමන් කරන්න බැරි වෙනවා. ඒක නිසා භික්ෂුන් වහන්සේ නමක් හැටියටත් අපේ මේ බුදුදහමට අනුව යම් කිසි ප්‍රතිපදාවක ගමන් කරන සදහැවතෙක් වුණත් ඒ හැම කෙනාම පොදුවේ කවුරුත් බුදුදහම හදාරන කෙනෙක් හෝ වේවා නැති කෙනෙක් හෝ වේවා මේ ධර්මයේ තුලින් යම් කිසි පිහිටක් ආශිර්වාදයක් රැකවරණයක් බලාපොරොත්තු වෙනවා නම් එයා විසින් අනිවාර්යෙන් ඉන්ද්‍රිය සංවරය කියන එක ඇති කරගන්න ඕන. ඒක නිසා අපි හුදාකාරව දන්නවා බොහෝ මුස්ලිම් අය, දෙමළ අය නොඑක ආකාරයේ ආගමික අදහස් දරන උදවිය මේ බුදුදහමේ හරය භුක්ති විඳිනවා. ඇමරිකාව, චීනය, ජපානය එතනින් එහාට ගියාම බුදුදහම නැති බොහෝ රටවල් වල මෙඩිටේෂන් කියන එක භාවනාව කියන එක අරගෙන ඉන්ද්‍රිය සංවරය කරලා ඒගොල්ලොන්ගේ මේ ඒක වෙනත් තරමුණු මුදුන්පත් කරගෙන කරන්නේ මේ කායික එන හා මානසික වෙන ස්ට්‍රෙස් එහෙම නැත්නම් අධික පීඩනය නිසා ඒක දුරු කරගන්න. හැබැයි ඒකම ලොකු දෙයක් නේ. ඒකත් ලොකු දෙයක් නේ. එතකොට මෙන්න මේ ඉන්ද්‍රිය සංවරයෙන් අපිට සෑහෙන ප්‍රතිලාභ තියෙනවා. හැබැයි ඒ වගේම මේ ඉන්ද්‍රිය අසංවරකම නිසා සෑහෙන දුබලතා අපි ගාව තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා පොදුවේ තමන් වහන්සේගේ ධර්මය අනුව පිළිපදින කෙනෙකුටත් දේශනා කරනවා ඉන්ද්‍රිය රක්නා දොරටු ඇත්තෙක් වෙව. ඉන්ද්‍රියසු ගුත්තද්වාරෝ හෝති. ඉන්ද්‍රිය රකින්න කෙනෙක් වෙන්න. ඇයි කොහොමද ඉන්ද්‍රිය රකින්නේ? ඇසින් රූප දෙක නිමිති ගන්නෙක්, කුඩා සලකුණු ගන්නෙක් නොවේව. අපි පුංචි දෙයක් අල්ලගෙන කොච්චර ආපදාවලට ලක් වෙනවද? අපේ ගහේ, අපේ මල් ගහේ මලක් කඩාගෙන යන එක පිළිබඳව අපි කොච්චර වෛර කරනවද? අපි කොච්චර ද්වේෂ කරනවද? එනිසා ඒක Tamanට කොච්චර බාධාවද? අර මල පිපිලා මලේ සුවඳ විඳ ගන්න බැරි වුණාට පස්සේ ඒක Tamanගේ කියන හැඟීම ආවට පස්සේ ඒක අපෙන් ඈත් වෙනවා කියලා දැනුණට පස්සේ
මම කොච්චර පෙරලියක් මගේ හිත ඇතුලේ කරනවද ඒක නැවත ගන්න. හැබැයි අපිට කවදාවත් ඒ මල එතන අලවන්න බෑ. ඒක දැන අපි ඒකට අපි කියනවා නිකන් සමාජයේ ජනවහරේ තියෙනවා දෙහි කපනවා කියලා. අපි කොච්චර බනිනවද? ඒ නිසා හරියටම මේක දිහා බලාගෙන හිටියොත් එහෙම මේ හැම දෙයකම ඇසේ ප්‍රියමනාප භාවය, ඊට පස්සේ නාසයේ සුවඳාග්‍රහණය කරගන්න තිබිච්ච අවස්ථාව මග හැරීම, ඊට පස්සේ කනට වැකිච්ච ආරංචිය, මේ දේවල් පිනව ගන්න නෙමෙයි මේ එකක්වත් උපකාර වෙන්නේ. ඒ නිසා ඒ පිනව ගන්න බැරිකම නිසා, බැරි වුණ නිසා අපි ඒකට වෛර කරනවා. අපි ඒකට ද්වේෂ කරනවා. එහෙම ආයේ නැද්ද? සමාජය වුණ තරම් ඉන්න මම උදාහරණ ඉස්සරහට දෙන්නම් මේ සමාජයෙන් අරගෙන. ඒ නිසා මේ ඇහැ පිනව ගන්න බැරි වුණාට පස්සේ කුඩා දේවල් වල නිමිති ගත්තට පස්සේ ඒවත් එක්ක ඇලෙන්න ගැටෙන්න ගියාට පස්සේ අපිට බාහිර දේවල් අමතක වෙනවා. අපි කොහෙදෝ පඹගාලක පැටලෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ එතනදී පැහැදිලි කරනවා මේ ඇස වසඟ කරන එක පුද්ගලයාගේ සිත ඇදලා ගන්න එක තරම් ඇදලා ගන්න එක අතරේ ප්‍රමුඛ වෙන්නේ පුරුෂයාට කාන්තාවත්, කාන්තාවට පුරුෂයාත්. ඒ නිසා මේ අපේ ඇහැ නිසා නොඑක ආකාරයේ ආපදා ඇති වෙනවා. ඒක අපි උදාහරණයකට ගත්තාම ප්‍රේම සම්බන්ධතා නිසා පිහියනුම්, මරා ගැනීම, එනකොටා ගැනීම සිද්ධ වෙනවද? මම ඒකට තිත්ත තියලා අපි සාකච්ඡාව ඉදිරියට අරගෙන යනවා. එතකොට අන්න ඒ වගේ නොඑක ආකාරයේ සමාජ ගැටලු ආපදාවන් ඉන්න මෙන්න මේ ඉන්ද්‍රිය උපකාර වෙනවා, හේතු වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ලාමක අකුසල ධර්මය ප්‍රහාණය කරන්න නම් අපි ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්න ඕන. ලෝභයත්, ද්වේෂයත් ආදී මේ දේවල් ඇති වෙන්න මෙන්න මේ ඉන්ද්‍රිය අසංවරකම අපිට උපකාර වෙනවා. ඒ නිසා ඒ උපකාරය අපිට නිවන පිණිස හේතු වෙන දෙයක් නෙමෙයි. සසරේ දුක් පිණිස උපකාර වෙන දෙයක්. වේදනාව පිණිස හේතු වෙන දෙයක්. ජරාව පිණිස හේතු වෙන දෙයක්. අපි ඒ ජරාවට, වේදනාවට කොහෙත්ම කැමති නැහැ. ඒක කියනවා අමාරිතු කාමෝ දුක්ඛ පටික්කෝලෝ. අපි දුක පිළිකෙව් කරන જાතියක්. නොමරීම අපේක්ෂා කරන જાතියක්. එනිසා නොමරීම අපේක්ෂා කරන, දුක පිළිකෙව් කරන, සතුටම ප්‍රිය කරන මිනිස්සු හැටියට අපි මොනවද කළ යුත්තේ? ඉන්ද්‍රිය අසංවර කර ගැනීම අපිට ඒ සඳහා දායක වෙනවද? මෙහෙම කල්පනා කරන්න පුළුවන්. ඒ නිසා එහෙම කල්පනා කරනකොට ඉතාම හොඳට පැහැදිලි වෙන සූත්‍රයක් තියෙනවා. අපේ මේ සතුට නිවන තුල තියෙන්නේ. එහෙමත් නැත්නම් මිදීම තුල තියෙන්නේ. දේවල් රැස් කර ගැනීම තුල නෙමෙයි, දේවල් ඈත් කර ගැනීම තුල. ඒ නිසා මේ දේවල් ඈත් කරගන්න එක අපෙන් ඇතුළට ගන්නවා විනා ඒවා බැහැර කරන එක, ඒවා පිළිබඳව නිවැරදි අවබෝධයෙන් සංයමයෙන් යුක්තව පරිහරණය කිරීම අපිට සෑහෙන ප්‍රතිලාභ ගෙනලා දෙනවා. ඒකට අබබ්බෝ පරිහානාය නිබ්බානස්සේව සම්තිකේ. නිවන සඳහා පියමනින කෙනෙකුට කිසිදු බාධාවක් නොපමුණවන පිරිහීමට නොයවන කාරණා හතරක් තියෙනවා. මොකද්ද? සිල්වත් වෙන එක. අපි මුලින් මේ සීලය ගැන කතා කරානේ. ඊගාවට ඉන්ද්‍රිය සුගතද්වාරෝ. මම ඒක නිසා මේක රතු පාටින් දැම්මා. අනිත් එක තමයි භෝජනේහි මච්ඡඤ්ඤෝ ජාගරියං අනුයුක්තෝ. යමිකුගේ මේ නිවන, මිදීම, සතුට, සොම්නස, නිදහස් බව, නිවහල් බව ඇති කරවන්න ඉන්ද්‍රිය සංවරය සෑහෙනට උපකාර වෙනවා. අපි නිදහස් බව, නිවහල් බව සෑහෙනට අපෙන් ඈත් වෙලා, අපි දේවල් අපිට ලස්සන කරලා රූප පෙට්ටිය දැක්කුවාට පස්සේ ඒවා අපේ කරගන්න ඕන අපිට. ඇහැ රවට්ටන අවශ්‍ය කරන සියලු දේවල් යාලමවල පෙන්නනවා. මේක ලොකු ලස්සන ලෝකයක් කියලා පෙන්නනවා. නිසා අපි අතරමං වෙනවා. ඒක නිසා මේ සියලු ඉන්ද්‍රියන්ගේ සමස්ත ක්‍රියාකාරීත්වය මම ඉස්සරහට පැහැදිලි කරනවා.
මේ විදිහට ගත්තාම මේ ඇස අරමුණු කරගෙන නොඑක ආකාරය ආපදා එන්න පුළුවන්. ඒ ඇහින් අපි ප්‍රිය රූප අරගෙන ඒවට අපෙන් ඈත් වෙනකොට දුක් වෙමින් අපිට ලං වෙනකොට අතිශය උද්දාමයටපත් වෙමින් නැවත ඒවා විනාශස් මුඛයට යනකොට වේදනාවටපත් වෙමින් අමුතු ලෝකයක්, අමුතු දුකක්, අමුතු පීඩනයක් අපි අපේ ජීවිතයට ගන්නවා. ඒව දිහා නිදහසේ බලන්න බෑ. ඒකට කියනවා ගටස්ස බින්නම් කලහං කරොන්ති කියලා. අනිච්ච නිච්චා සමනාවදන්ති. පොදුවේ කාටත් එකයි. ගිහි පැවිදි කාටත් එකයි. හැමදාම අනිත්‍යයි අනිත්‍යයි කියලා කීවට භාවනා කරාට සිල් රිද්දක් ඇඳන් ගියාට සීලය විශාල ප්‍රමාණයෙන් සමාදන් වුණාට මේක අනිත්‍යයි අනිත්‍යයි කියලා ගටස්ස බින්නම් කලහං කරොන්ති. පුංචි කලගෙඩිය බිඳුනාම ඒ සද්ද මාත්‍රයට, ඒ ඇස ඒ පිනවන මාත්‍රයට, මලක් කැඩුන මාත්‍රයට අපි ගරහ කරනවා, කලහ කරනවා. එනිසා ඒකේ සංවරය ඇති නොවීම සෑහෙන්ට සමාජ වටපිටාව වශයෙන් බාධා පමුණුවනවා, වේදනා පමුණුවනවා, හිත් පීඩා ඇති කරනවා. එනිසා එහෙම අවස්ථාවක් මම හොයාගත්තා. අපේ මේ රූප ඉදිරිපත් කිරීම කොයිතාක් දුරට සාධාරණයි දන්නේ. හැබැයි මේ කාරණේ පැහැදිලි කරන්න ඕන නිසා මම මේ තොරතුරු ටික ගත්තේ. මේ පහුගිය දවස්වල රට ඇරිය මොහොතක ඔවුන්ගේ මේ මුදල් අතේ රුපියල් 5000ක් සමාජයට දෙන්න ඕන වෙලාවක ඒ සල්ලි මුදල් ලැබෙන්නේ නැහැ කියලා පිහියනුම් යන වෙලාවක ඒවම උපයපු ඒව වෙනුවෙන්ම කෑ ගහපු මිනිස්සු මෙතන එක්කෙනෙක් දෙන්නෙක් හරි ඇති. එයාලා ගිහිල්ලා දරුවෝ වඩන් එනවා වගේ මොකද්දෝ විකාරයක් කරනවා. එහෙම කරන්න හේතුව මේ වැරැද්දක්ම නෙමෙයි. එයාලගේ මේ මනස, මෙයාගේ ඇස, ඊට පස්සේ දිව මේ පිනවන්න, ඒක විඳින්න උත්සාහ කරපු ආකාරය. ඒක වෙනුවෙන් ඒකට වඳිනවා, ඒකට පුදනවා, ඒකට ගරු කරනවා. ඒ රෙන්න ඒ ඇස්සේ හරි ඊට පස්සේ දිවේ හරි ඒවට ඕන විදිහට ජීවත් වෙන එක පිළිබඳව Tamanට කිසිදු වැටහීමක් නැහැ. ඊට පස්සේ දුවල පුතාලත් එක්ක හොඳට කාලා බීලා ඉන්නවා කියන එක ඒගොල්ලන්ට මතක නැහැ. එනිසා මේක පොදුවේ ගත්තාම කාටත් එකයි. මේක එක සිද්ධියක් විතරයි. මේ වගේ නොඑක් දේවල් තියෙනවා. තව දුරටත් ගත්තාම අපිට රූප පෙට්ටිය ගෙනල්ලා මවලා පෙන්නනවා එක එක දේවල්. නොඑක් විකාර දේවල් පෙන්නනවා. ඒ අතරේ කුච්චර බයික් වර්ග මේ කාන්තා රූප යොදාගෙන හරි නොඑක් ආකාරයේ මාකටිං එහෙමත් නැත්නම් ව්‍යාපාරික කටයුතු කරනවා. එහෙම ව්‍යාපාරික කටයුතු කරාට පස්සේ මේ රතයක් ගන්න අපි ගමනක් බිමනක් යන්න කියන එක නොවැටහෙන අපේ ආදරණීය තරුණ පිරිස තමන්ගේ ජීවිත වලින් තාම අවාසනාවන්ත විදිහට ජීවිතය අතහැරලා යන්න වෙනවා. ජීවිතක්ෂයටපත් වෙනවා. ඊගාවට මේක ඇහි පිනායාම මේ ඇති කරගන්න, කායික ස්පර්ශය ඇති කරගන්න, මානසික සතුට වඩා වර්ධනය කරගන්න කියලා ගේනවා. ඉතින් අවසානට කාටත් පොදුවේ දුකක් දීලා බාධක ගොඩක පැටලෙනවා, පඹගාලක පැටලෙනවා. එහෙමත් නැත්නම් තමන්ගේ ජීවිතය සම්පූර්ණ නැති කරගන්නවා. ඒක නිසා ඊගාවට මේ දේවලුත් එහෙමයි. මේ තමන්ගේ මේ මානසික සතුට වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ග තමන් හරිහැටි වින්දනය කරනකොට, එහෙමෙහි වෙනකොට, ගැටලු ඇති වෙනකොට ඒ සියල්ල අර මුල් ස්වභාවය අමතක වෙනවා. මුලින් අපේ විනෝදජනක භාවය අමතක වෙනවා. අමතක වෙලා නොඑක ආකාරයේ ගැටුම්. හෙට විවාහ වෙනවා, තව මාසෙකින් දික්කසාද ලිස්ටිකේ ඉන්නවා. එහෙම නැත්නම් උසාවි ගානේ මට අහවල් ගානක් ඕන මගේ දරුවා රැක ගන්න, මගේ ඉදිරි අනාගත කටයුතු වලට. මේ විදිහට එහෙට මෙහෙට දෝලණය වෙන ගතියක් අපිට සමාජයේ පේනවා. එහෙමත් නැත්නම් එහෙම ස්වභාවයක් දික්කසාද නඩු පිළිබඳව, එහෙමත් නැත්නම් ඕනෝන් තේරුම් අරගන්න බැරිකම නොඑක ආකාරයෙන් සිද්ධ වෙමින් පවතිනවා. එනිසා මේ සියල්ලටම හේතුව ලෞකික ලෝකයේ රසය හරියටම විඳගෙන ජීවත් වෙන්න බැරි හේතුව තමයි ඇසින් රූපගෙන ඒවත් එක්ක ගැටෙන්න යන එක. කනින් ශබ්ද අහලා ඒවත් එක්ක ගැටෙන්න යන එක. නාසයෙන් ගඳ
ආග්‍රහණය කරලා ඒවත් එක ගැටෙන්න යන එක. දිවෙන් රස වින්දනය කරලා ශරීරයෙන් ස්පර්ශය මනසින් ධර්ම ගෙනල්ලා ඒවා හරියට කළමනාකරණය කරගන්න බැරිකම නොයෙක් ආපදා ඇති කරනවා. නොයෙක් ගැටලු ඇති කරනවා. ඒ ඇති කරන ගැටලු වලට බුදුරජාණන් වහන්සේ මෙහෙම පැහැදිලි කිරීමක් කරනවා. ඒ තමයි යම් කිසි පුද්ගලෙක් සෙය්‍යතාපි භික්කවි සුභූමියං චතුමහාපතේ ආජඤ්‍ය රතෝ යුත්තෝ අස්සටිතෝ ඕදස්ත පතෝ තමේනං දක්ඛෝ යොග්ගාචාරියෝ. මෙන්න මේ විදිහට පැහැදිලි කරනවා. අස්ස ධම්ම සාරති අබිරූහිත්වා. යම්කිසි දක්ෂ අශ්වයන් දමනය කිරීමේ දක්ෂ අස්වාරෝහකෙක් පිළිබඳ උපමාවක් අරගෙනයි මෙන්න මේක පැහැදිලි කරන්නේ රතෝපම සූත්‍රයේදී. මේ සතරමං සංධියක සම භූමියක සතරමං සංධියක කෙවිතක් ඇති අජානීය අශ්වයන් යෙදු රථයක් වන්නේද. අන්න ඒ රථයට නගින අශ්වාරෝහකයා මේ සියලු අශ්වයන් එකම මාර්ගයකට තමන්ට යන්න ඕන එකම අරමුණකට යම් ආකාරයකින් රැහෙන් අරගෙන කෙවිතත් අරගෙන දක්කනවද එක්කන් යනවද ඇදගෙන යනවද අන්න ඒ ක්‍රමය. එහෙමත් නැත්නම් තමන්ගේ අරමුණ කරා යන්නට ඔවුන් සියලු දෙනා එක අරමුණකට ගේනවා. ඒ වගේ අපේ මේ අසංවර වෙච්ච ඉන්ද්‍රියන් සංවර කරගත්තොත් අපිට එක අරමුණකට එක ගමනකට එක වින්දනයක් උදෙසා අවශ්‍ය කරන මාර්ගයක් අපිට සකස ගන්න පුළුවන්. ඒ මාර්ගය වටහා ගන්න බැරි වුණාට පස්සේ අපි නොඑක ආකාරයේ ආපදාවලට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ඉන්ද්‍රියන්ගේ නිවැරදි දොරටු තබා ගැනීම මොකටද විවෘත කරන්න ඕන මොකටද වහන්න ඕන කියන එක හොඳට සංයමයෙන් අවබෝධ කරගත්තට පස්සේ කියන්නේ අර රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ නැහැ වගේ දවල් වැටුණු වලේ රෑ වැටෙන්න උත්සාහයක් නැහැ වගේ ඒක හරියටම අවබෝධ කරගත්තොත් මේ දුකත් ඇති වෙන්නේ සැපත් ඇති වෙන්නේ මොන වගේ හේතුවක් මතද කියලා අපිට පොඩ්ඩක් ඒක වටහා ගැනීමේ හැකියාවක් තියෙනවා. අනිත් කාරණේ තමයි ඒක බුදුරජාණන් වහන්සේ ඉතාම හොඳට පැහැදිලි කරන්න උත්සාහ කරන මෙන්න මේ ගාථාවේදී අසුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු සුසංඋතං භෝජනම් හිච මත්තඤ්ඤුං සද්ධං ආරද්ද විරියං තංවේ නප්පසහතිමාරෝ වාතෝ සීලංව පබ්බතං. මේ යම්කිසි පුද්ගලයෙක් රූපාදී පංචේන්ද්‍රයන්ට අසුවන අරමුණු අසුබ ලෙස අවබෝධ කරගන්නවා නම් ඒ කියන්නේ හැමදේම මේ අසුබයක් දුකක් මේ අනිත්‍යයක් අන්න කියන එක නෙමෙයි මේ පැහැදිලි කරන්නේ. මෙනෙහි කරන්න වටහා ගන්න මම මේ කරන දේවල් කවදා හෝ නැති වෙන්න පුළුවන්. මම මේ අනුගමනය කරන දේවල් කවදා හෝ මට බාධා පමුණුවන්න පුළුවන්. ඒ නිසා මම මේ දේ කරනකොට මං කොච්චර සංවර විය යුතුද? මං කොච්චර දුරට මේ පිළිබඳව අවබෝධයෙන් ජීවත් විය යුතුද කියන කාරණේ මෙනෙහි කරන්න. ඒ හැරෙන්න වෙන දෙයක් සිහිපත් කරන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවරය ඇතිව ආහාර ප්‍රමාණයක් ඇතිව ගනිමින් සැදැහැ සිතින් යුක්තව වීරියෙන් යුක්තව වාසය කරයිද වාතයට ගලක් සෙලවිය නොහැක්කාසේ මරණයෙන් ඔහු මැඩිය නොහැක. එනිසා අපිට ඒ විදිහට යම් කෙනෙක් ඉන්ද්‍රිය සංවරය ආහාරයේ පමණ දැනගෙන කටයුතු කිරීම සැදැහැයෙන් යුක්ත වීම අපි මෙතනදී ඉන්ද්‍රිය සංවරය ගන්න. අන්නේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව වාසය කිරීම කොයි තරම් බාධකාවත් වාතයෙන් නොසෙල්වෙන පර්වත වගේ අපිට නොසෙලී ඉන්නට පුළුවන්. බාධක මැඩගෙන ජීවත් වෙන්නට පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ අර මුලින් කියපු ආයතනයන්, ඉන්ද්‍රියයන්, මන ආයතනය, මනින්ද්‍රිය, චක්කු ආයතනය, චක්කු ඉන්ද්‍රිය මෙන්න මේවා හොඳට සංවර කරන්න. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ග්‍රහණ ඉන්ද්‍රිය, જીවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මනින්ද්‍රිය මේවා සංවර කරගන්න. මේවට අයාල යන්නට ඒවා වෙනුවෙන් අපි ජීවත් වෙනවද? අපි වෙනුවෙන් ඒවා ජීවත් කරව ගන්නවද කියන එක හොඳට සිහි කල්පනාවෙන් මෙනෙහි කරලා බලන්න. එතකොට අපිට සෑහෙන ආපදා අඩු වේවි. ඒක කොහොමද කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
උදකංහි නයන්ති නිත්තිකා උසුකාරා නමයන්ති තේජනං දාරුන් නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතා. දියාලුවෝ එහෙමත් නැත්තම් කුඹුරට වතුරගෙන යන අය තමන්ට දියපාරට හිත් පිට නෑනේ. සිත් පිට නැති දියපාර තමන්ට අවශ්‍ය මාර්ගයේ ගමන් කරව ගන්නවා. ඒ වෙනුවෙන් උස් මිටි තැන් හැමදේම හඳුනගෙන වලවල් වගුරු බිම් වහලා උස් තැන් පහත් කරලා අවශ්‍ය ප්‍රමාණයට කානුව සකස් කරගන්නවා. තමන්ගේ අවශ්‍ය තැනට වතුර ටික ගෙනියන්න, ජලය ගෙනියන්න. ඒ වගේම තමයි හීවඩුවෝ හිත් පිට නැති මේ ලී ටික තාම හොඳට මනාව සංයමයෙන් ඒ තමන්ගේ මූර්තිය වෙනුවෙන් නමා ගන්නවා, සකස් කර ගන්නවා. ඒ වගේම තමයි නුවණැත්තා මේ දමනය කරන්න, සිත් දමනය කරගන්න පුළුවන් පුද්ගලයා, ප්‍රඥාවන්තයා එයාගේ හිත දමනය කරගෙන, ඉන්ද්‍රිය සංවර කරගෙන, එහෙමත් නැත්නම් අර බයික් ඊගාවට සුරාසැල්, ඊගාවට විවාහ ජීවිත, දරු පවුල් වල ගැටලු, මේ ගෘහ ජීවිතයේ ගැටලු, ආගමික ශාසනික ගැටලු, මේ හැම තේම මනාව වටහා ගන්න, කළමනාකරණය කරගන්න පුළුවන්. මේක හරි තියුණු අවබෝධයකින් ගන්නට ඕන, හොඳ මෙනෙහි කිරීමකින් ගන්නට ඕන. ඒ විට අපිට මේ ඉන්ද්‍රිය සංවරයෙන් ලැබෙන ප්‍රතිලාභය, පටිලාභය, manussත්ත්ව පටිලාභය තරම්ම අපිට සෑහෙන දුරට ජීවිතය දියුණු කරගන්න උපකාර වෙනවා. ඒ කායික වශයෙන් ආපදා වලට පත් වෙන එක අපි එකෙන් බැහැර කරනවා. මානසික වශයෙන් අපි රෝගී වෙන එක බැහැර කරනවා. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා, ඉන්ද්‍රිය සංවරය පිළිබඳව අපි තව ඉදිරියට සෑහෙන දුරට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සූත්‍රානුසාරයෙන් අද දවස තුල මේ ඉදිරිපත් කරපු කාරණා සමග ඔබේ ජීවිතයේ ඉන්ද්‍රිය සංවරයෙන් සාරවත් කරගන්න, ඒකේ රසය විඳින්න ඔබට මේ විග්‍රහය හේතු වාසනා වේවා. ඔබ සැමට තෙරුවන් සරණ ලැබේවා කියලා අපි බෞද්ධ උපදේශනේ, බෞද්ධ මනෝවිද්‍යාව YouTube නාලිකාව හැටියට ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.